වස්සාන ධර්ම දේශනා පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මේ ඔබ මම අපි කාගෙත් යටිපතුලක් වගේ නෙමේ. දැන් අපි යටිපතුලක් පොළොවේ තිබ්බහම මුළු පොළොවම ස්පර්ශ වෙන්නේ නැහනේ. ඊළඟට අපි අඩිය තියෙනකොට කොච්චර ගල් තැලුම් ඇති වෙලා ඇති, උල් කෑලි යනවා, කටු ඇනිලා ඇති ඔබට. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සමයි, සුප්පතිට්ඨිත පාද සමානයි. උන්වහන්සේගේ සිරිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම් වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. මංගල ලකුණු පිහිටලා තියෙනවා. ඒ උතුම් සම්බුදු සිරිපතුල පොළොවට ලං කරනකොටම පොළොවේ තියෙන උස් තැන් යටට යනවා. වලවල් උඩට මතුවෙනවා. කුණු රොඩු, කැට කැබලි, උල් කැබලි, කටු හුළඟෙන් විසිරිලා ගියා වගේ සිරිපතුල තියෙන තැනින් විසිරිලා සිරිපතුල තබන තැන පමණක් පිරිසිදු භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලක් මහ පොළොව පිළිගන්නේ ඒ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ ආයෙමත් ඉදිරියට වඩිනකොට ඒ සිරිපතුල පොළොවෙන් ඔසවනවා සමගම පෙර තිබූ විදිහටම ආයෙමත් සකස් වෙනවා. අර උඩට මතුවලා ආපු තැන් ආයෙමත් කලින් තිබ්බ විදිහට යටට යනවා. කටු කුණු රොඩු ආයෙමත් එතනට කලින් තිබිච්ච විදිහට ඇවිල්ලා සිරිපා සටහන මැකෙනවා. ඒකට එක හේතුවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා. මේ මහ පොළොව මත ඇවිදගෙන යන අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සත්වයන්ගේ කෙලෙස් සහිත සතුන්ගේ පා සටහන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් නොපෑගේවා ඒ සත්වයන්ට. ඒ අය ගැන අනුකම්පාවෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පවා වන්දනා කළ යුතු පූජනීය දෙයක්. පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට පාරිභෝගික පරිහරණය කරපු බුදුහාමුදුරන්ගේ සිරිපා සටහන් අපි වන්දනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් පුද්ගලයෙකුට යම් කෙනෙකුට නිවන් අවබෝධයට ධර්ම අවබෝධයට ඒ කෙනා යොමු කරගන්න අවශ්‍ය වුණහම සුළු මොහොතක් හෝ සිරිපා සටහන පොළොවේ නොමැකී පවතිවා කියලා අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරන. අන්නේ විදිහට තමයි එදා මාගන්දියාගේ අම්මා තාත්තා දෙන්න තමන්ගේ දුවට සුදුසු ස්වාමියෙක් හොයා දෙන්න ඇවිදගෙන යනකොට අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මාගන්දියාගේ අම්මා තාත්තා දෙන්න සෝවාන් වෙන්න පින තියෙන දෙන්නේ. සසර පින් තියෙනවා. මේ දෙන්න ධර්මාවබෝධයට යොමු කරගන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පොළොවේ ටික වෙලාවක් නොමැකී පවතින අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරලා ඒ පා සටහන් අවසන් වෙන තැන උන්වහන්සේ ගහක් යට විවේකීව සමාපත්තියෙන් වැඩ හිටියා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ පෙන්සිල්වේනියාහි පදිංචි ඉන්ද්‍රා සමරතුංග මහත්මිය, උපාලි සමරතුංග මහත්මයා යන පින්වත් දෙපළ සහ දරුදැරියන් හා සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාස 3කට පෙර පරලෝ සැපත් රෙජිනෝල් රාජසිංහ ධර්මදාස මහත්මයා ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, බණ අහන ඔබ හැම දිනාටමත්
ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ධර්මානු ශාසනාවෙන් කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතය අධිෂ්ඨානය එක ඉරදිපාදයක් වීරිය ඉරදිපාදයක් එවගේම කැමැත්ත ධර්මාවබෝධය පිණිස ඇති කරගන්න කැමැත්ත මං කොහොමහරි නිවන් දකින මං කොහොමහරි ධර්මය අවබෝධ කරගන්න. ඒ කැමැත්ත ආසාව ධර්මාවබෝධය පිණිස ඉරදිපාදයක්. ඒ වගේමයි කෙනෙක් තුළ ඇතිකරගත යුතු යෝනිසෝ මනසිකාරයේ නුවණින් විමසීමේ දක්ෂතාවි ඉරදිපාදයක්. මෙන්න මේ සතර ඉරදිපාද ධර්මයන් දියුණු කරගන්න කෙනෙක් ජීවිතයේ අකුසල් කරදර විපත් මේ උපද්‍රව මේ සියල්ල යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන කොහොමද තමන්ගේ ජීවිතය අරමුණ කර අරගෙන යන්න. කෙනෙක්ගේ ජීවිතය තුළ ඇතිවන ප්‍රශ්න ගැටලු විපත් කොහොම දෙයා වීරිය ජයගන්නේ වෙන්න තියෙන දේ පවා වීරියවන්ත කෙනාට වළක්වන්න පුළුවන්. ඒ නිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වීරියමයි අගේ කරන්න. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තරම් අප්‍රමාදී භාවය මේ ලෝකෙට දේශනා කරපු වෙනත් ගුරුවරයෙක් වෙනත් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකෙ මේ විශ්වයේ නෑ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත්වෙලා උන්වහන්සේ කල්පනා කරා මම කොහොමත් දැන් කාමලෝකෙන් මිදිච්ච කෙනෙක්. සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. අනාගාමී කියන්නේ න ආගාමි ආයමත් කාමලෝකෙටේ නෑ කියන අදහස. අනාගාමී වෙච්ච කෙනෙක් ඊළඟට උපදින්නේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ. ඒ බඹලව ඉපදිලා එහෙම පිරිනිවන් පානවා. ආයි දිව්‍ය ලෝකෙවත් මනුස්ස ලෝකේවත් මේ කාම ලෝකෙ පැත්තට එන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මම බඹලව ගිහින් පිරිනිවන් පානවා කියලා. වීරිය අතහැරිය මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්කම තියෙද්දි අනාගාමී වුණාට පස්සේ උන්වහන්සේ වීරිය අතහැරිය. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට තාම වැදගත් අවවාදයක් කරා. භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගඳයි. ගඳේ වෙනසක් නෑ. අන්නේ වගේ තමයි යළි ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ තව එක ඉපදීමක්කත් වර්ණා කරන්නේ කියව. කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක දුකක්ම තමයි. ඉපදීම කියන්නේ දුකක්මයි. ඒ නිසා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පාන්න වීරිය වඩන්න කියව. එතනදි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වගේ බොහෝම ලස්සන ප්‍රකාශයක් කරා. මහණෙනි යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද. යම් රාත්‍රියක සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවාද. ඒ අතර කාලය තුළ ඒ ඇන සම්බුද්ධත්වයට පත්වෙලා වැඩඉන්න කාලය තුළ ඇසිපිය හෙලන මොහොතක්වත් යළි ඉපදීපද යන සංසාර ගමන වර්ණා කරන්නෑ කියව. මහා හත්ති පදෝපම සූට්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇද්ද. ඒ සියල්ලම චතුරාරි සත්‍යයට ඇතුල්ලෙනවා. මේ ලෝකෙ චතුරාරි සත්‍ය අවබෝධයට උපකාරවෙන යම්තාක් දේවල් ඇද්ද ඒ සියල්ල අප්‍රමාදී භාවයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මතකතියාගන්න අප්‍රමාදය ප්‍රමාද නොවීම වීරිය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ ලෝකෙ සියලූම කුසල් දහම් උපදවන්න තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ උන්වහන්සේ තුළ තියෙන වීරි මරණ සතිය ධර්මාවබෝධයට වීරි ඇතිකරගන්න උපකාර වෙන ප්‍රධානම භාවනාව. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ නිතර ඉන්න ගමන් හිතන්න. මොකද අපි කාටවත් ඔබට මට අපි කාටවත් මෙන්න මේ අසවල් දවසේ තමයි හරියටම මැරෙන්න කියලා අපි කවුරුත් හරියටම මැරෙන දිනයක් තැනක් දන්නේ නෑ.
සමහර වෙලාවට ඔබට යම් කිසි ඔබේ කේන්දරයේ බලලා හරි කවුරු හරි අනාවැකි කියන කෙනෙක් හරි මෙයාට මෙච්චර ආයුෂක් තියෙනවා ඔයා ගෙනාපු ආයුෂ මෙච්චර තියෙනවා කියලා කවුරු හරි කලින් කියලා තියෙන්න පුළුවන්. කෙනෙක් මේක විශ්වාස කරගෙන ඔහේ ඉන්නවා. අපිට තව කල් තියෙනවා. මම මැරෙන දවස මන් දන්නවනේ. එහෙම හිතාගෙන ඉන්නවා. පින්වතුනි මතක තියාගන්න මරණය කියන එක උපතින්ම ගෙනාපු ආයුෂ ගෙවලා මේ ලෝකේ හැමෝම මැරෙන්නේ නැහැ. කෙනෙක්ගේ උප්පත්තියට අනුව උපතින් ගේන ආයුෂක් තියෙනවා තමයි. හැබැයි ඒ ආයුෂම ගෙවලා මැරුණොත් අපි ඒකට කියනවා ආයුක්කේ මරණ. සමහර අයට උපතින් ගේන ආයුෂ විඳින්න බැරි වෙනවා. කර්ම විපාක බලවත් වෙනවා විටින් විට. සමහර වෙලාවට ජීවත් වෙන්න ආයුෂ තියෙන කෙනෙක් කර්ම විපාකයක් ඉස්සර වෙලා මිය යනවා. ඒකට ධර්මයේ කියනවා කම්මක්කේ මරණ. ඊළඟට පින්වතුනි ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකතු වෙනවා. ඒකට කියනවා උබයක්කේ. ඔය කිසිම දෙයකට නැතුව උපච්ඡේද කියනවා. ස්වභාවික විපත් ව්‍යසන. දැන් බලන්න මේ වසංගත මේ වෙනකොට ලෝකයේ ලක්ෂ 50කට අධික ජනතාවක් සංඛ්‍යාලයක නනුව ගත්තහම මීට දවස් ගණනාවකට පෙර බහල ඇති ලක්ෂ 50කට අධික පිරිසක් මේ කෝවිඩ් වසංගතය තුළ මේ වෙනකොට මිය ගිහිල්ලා. එතකොට මේ දවසින් දවස ලක්ෂේ 2 3 ඕකට එකතු වෙවි යනවා. ඔය සංඛ්‍යාලයකන අතර කොච්චරනං ඇද්ද ගණනේ නොවෙච්ච මරණ. අපි දන්නවා ලෝකයේ අප්‍රිකානු රටවල් නොයෙක් රටවල සත්‍ය තොරතුරු ලෝකෙට හෙළි දරව් කරේ නෑ. ඊළඟට මේ වසංගතය නිසාම වෙන වෙන ලෙඩ රෝග බලවත් වෙලා මැරෙනවා. ඒවා වෙන වෙන රෝග පිටින් තමයි වාර්තාවෙන්. එතකොට ජීවිතේ ගංවතුරෙන් සුනාමි වගේ ව්‍යසනවලින් භූමිකම්පාවලින් නායාම්වලින් ගිනිකඳු පිපිරීම් වලින් නැව්ගිලෙනවා බස් පෙරලෙනවා මේ වගේ විපත් වලින් කොච්චර මිනිස්සු මැරෙනවද? මරණය කියන එක අපි කාටවත් මේ හොදට ඉන්න මිනිස්සයා ටික වෙලාවකින් වාඩි වෙලා හිටපු පුටුවෙන් පණ ගිහිල්ලා නිදාගන්නේ 1000ක් ප්‍රාර්ථනා ඇත උදේ පාන්දර මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා හෙට දවසම වැඩ ගොඩක් තියෙනවා කියලා නිදා ගන්න. උදේ බලනකොට ඇඳේ පණ ගිහිල්ලා. ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට හුස්ම ටිකයිද අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මරණය ගැන ඔබ හිතන්න මරණ සතිය වඩන්න. බුදුහාඳුරු පෙන්නුවේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර පණ යන්න පුළුවන්. මේ කටට ගත්ත බත් ටික ගිල ගන්න කලින් පණ යන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා දවසේ උදේ ඉඳන් හිතන්න අද දවස පටන් ගත්ත වෙලාව ඉඳන් කී අවස්ථාවක කොච්චරනම් මං මරණයෙන් බේරිද මේ දවස ගෙවන්නේ. ඔබ පාරේ ඇවිදගෙන යනවා කියන්නේ ඉස්සරහිනුත් මරණේ පිටිපස්සෙනුත් මරණේ. ඉස්සරහින් ඇවිල්ලා ඔබව හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. මේ ජීවිතේ ගෙවෙන හැම දවසක්ම හැම රැයක් දවාලක්ම මරණයෙන් බේරි අපි මරණයට ලං වෙවි යනවා ඉස්සරහට. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. වීරියවන්ත කෙනා වෙන්න තියෙන සියලු විපත් වීරියෙන් යටපත් කරලා වළක්වගෙන කුසල් වඩාගෙන ජය ගන්න. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේගේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. උන්වහන්සේ එක කාලයක බොහෝ කාලයකට පෙර පාරමී පුරාගෙන යන කාලේ උන්වහන්සේක රාජ්‍යක රජකම් කරන රජ කෙනෙක්. ඒ අසලම යාබද රාජ්‍යයක තවත් රජ කෙනෙක් රාජ්‍ය කරා. ඒ රජුරු බොහොම බලකාමින් යුක්ත දුෂ්ට රජෙක්. මේ රාජ්‍ය දෙක මැදින් ගලාගෙන යනවා ගංගාවක්. මේ ගඟ මැද්දේ දූපතක තාපසයන් වහන්සේ නමක් වැඩ සිටියා. හොඳට හිත වඩපු භාවනා කරපු යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් ලැබපු තාපසයෙක්ගේ කාලේ. මේ තාපසයන් වහන්සේට අනාගතේ දකින්න පුළුවන් හැකියාව තිබ්බ තාපසෙක්. මිනිස්සු වගේම රජවරු මේ රාජ්‍ය දෙකේ රජවරු පවා මේ තාපසයන් වහන්සේගෙන් තමයි අවවාද අනුශාසනා ගන්නේ ගිහින් වන්දනා කරන්නේ ආශිර්වාද ලබන්නේ. ඔය අතර යාබද රාජ්‍ය රජුරෝ දවසක් කල්පනා කරා
අනෙක් රාජ්‍ය අපේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ඕන කියලා හිතුවා. හිතලා සේනාව සංවිධානය කරලා සංදේශයක් ඇරියා දූතයෙක් අතේ අසවල් දවසේ මම සැලසුම් කරන ඔබේ රාජ්‍ය ආක්‍රමණය කරන්න. යුද්ධෙකට සූදානන් වෙන්න කියලා කලින් පණවිඩේ ඇරියා. එතකොට අපිට පේනවා ඉස්සර යුද්ධයක් කරත් හිටි ගමන් ප්‍රහාර එල්ල කරන්නේ. ඒවැ යම් රජවරු අතරත් යම් කිසි යුද්ධයක ආචාර ධර්ම කියල දෙයක් තිබිලා තියෙන. කලින් දැනුම් දෙනවා. මෙන්න මේ කාලෙ මං යුද්ධයක් සිදු කරනවා ඒකට සූදානන් වෙන. මමත් සූදානන් වෙනවා කියලා පණවිඩයක් ඇරිය. අපේ බෝසතාණන් වහන්සේට මේ පණවිඩේ ලැබුණ උන්වහන්සේ යුද්ධයට කැමති කෙනෙක් නෙමෙයි. මෛත්‍රිය වඩන කෙනෙක් සසරේ. මෛත්‍රිය පාරමිතාවක් උපපාරමිතාවක් හැටියට සසර වඩනෝ. ගුණධර්ම වඩනෝ. අතහැරීම පුරුදු කරනවා වීරිය වඩන. නමුත් රජ කෙනෙක් හැටියට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුණත් තමන්ගේ රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනකොට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධයක් කරන්න සිද්ධ වෙන. බෝසතාණන් වහන්සේට එදා අකමැත්තෙන් වුණත් මේ යුද්ධයට සූදානන් වෙන්න වුණා. මේ පණවිඩ එවන්න කලින් අර අනෙක් රාජ්‍ය රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා කිව්වා තාපසයන් වහන්සේ පුද පූජාවල් දීලා වැඳලා කිව්වා මගේ අදහසක් තියෙනවා යාබද රාජ්‍ය ආක්‍රමණය කරන්න. මම මෙන්න මේ කාලේ යුද්ධයක් සැලසුම් කරනවා. මේ යුද්ධෙන් මන් දිනයිද පරදීද කියලා ඇහුවා. තාපසයන් වහන්සේ කාගේවත් පැත්තක් ගන්න පක්ෂපාතීත්වයක් දක්වන කෙනෙක් නෙමෙයි. මේ තාපසයා භාවනා කරලා අනාගතයේ දිහා තමන් දකින දේ බැලුවා. යුද්ධෙ දිහා බලලා කිව්වා රජතුමනි ඔබ දිනනවා. ඔබේ සේනාව බොහොම බලවත්. ඒ නිසා මේ යුද්ධෙන් ඔබ දිනනවා කියවා. ඒ තමන් දැකපු දේ වෙන්න තිබ්බ දේ. ඒ නිසා බොහොම සතුටෙන් ගිහිල්ලා සේනා සංවිධානය කළ යුද ප්‍රකාශ කරලා සංදේශය ඇරී. දැන් මේක ලැබුණට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න මේ දූපතට පැමිණියා. ඇවිල්ලා බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේට වන්දනා කරලා ගෞරව දක්වලා පුද පූජාවල් පිළිගන්නලා ඇහුවා කියා හිටියා තාපසයන් වහන්සේ යාබද රාජ්‍ය රජ්ජුරුවෝ මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. මම යුද්ධයට කැමති නෑ. නමුත් අකමැත්තෙන් වුණත් මගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මටත් මේ යුද්ධයට සූදානම් වෙන්න වෙනවා. මේ යුද්ධෙන් මම දිනයිද පරදීද කියලා ඇහුවා. තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දකින පේන දේ වෙන්න තියෙන දේ කිව්වා රජතුමනි ඔබ පරදිනවා කිය. ඒක තමයි වෙන්න නියමිත දේ. දැන් ඔබ හිතන්න දැන් මේ කීවේ කාටද? අපේ බෝසතාණන් වහන්සේටයි මේ තාපසයන් වහන්සේ කිව්වේ රජතුමනි ඔබ පරදිනවා. දැන් හිතන්න වෙන කෙනෙක් නම් අනාගතේ දකින තාපසේ මේ තාපසයන් වහන්සේ අනාගතයේ වෙන දේ හරියටම දකින. එහෙම බොහොම බල සම්පන්න සිල්වත් ගුණවත් අනාගතයේ පේන තාපසයෙක් අනාගතයේ දිහා බලලා තමන් අදහාගෙන ඉන්න කෙනා කියනකොට මේ යුද්ධෙන් ඔබ පරදිනවා කියලා වෙන කෙනෙක් නම් මානසික වැටෙනවා නේද? අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ කල්පනා කරා තාපසයන් වහන්සේකින් ඇහුවා තාපසයන් වහන්සේ ඔබ අනාගතයේ දකින කෙනෙක්. ඔය යුද්ධෙ සිදුවෙන ආකාරයේ අනාගතයට ගිහිල්ලා ඔබට බලන්න පුළුවන්. තාපසයන් වහන්සේ මම පරදින්නේ කොයි වෙලාවේද කොයි මොහොතේද අනෙක් රජ්ජුරුවෝ දිනන්නේ කොයි විදිහටද කියලා ඔබ භාවනාවෙන් බලලා මට චුට්ටක් කියන්න කියව. තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දිවසින් දකින දේ අපේ බෝසතාණන් වහන්සේට කිව්වා. රජතුමනි ඔබ දෙදෙනා අතර අසවල් දවසේ මේ විදිහට යුද්ධය ආරම්භ වෙනවා. මෙන්න මේ විදිහට යුද්ධෙ සිදු වෙනවා. ওই යුද්ධේ තීරණාත්මක මොහොතක් එනවා. ඒ තීරණාත්මක මොහොතේ ඔබ දෙදෙනා අතර මේ විදිහට යුද්ධෙදී ඔබේ සතුරු රජ්ජුරුවන්ගේ අනික් රජ්ජුරුවන්ගේ සේනාව බොහොම බලවත්ව ඔබේ සේනාව පරාජයට පත් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ අහනවා තාපසතුමනි මේ යුද්ධෙදී අපිට නොපෙනෙන දේවල් දෙවියන් අතරත් මේකට සම්බන්ධයක් තියෙනවද? අන්න එතකොට තාපසයන් වහන්සේ කියනවා රජතුමනි
ඔබ දෙදෙනාගේම ඉෂ්ට දේවතාවරු දිව්‍ය පිරිස අහසේ මේ වගේම යුද්ධයක් කෙරෙනවා. ඔබේ ඉෂ්ට දේවතාව සුදු උෂබයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරනවා. අනෙක් රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාවා කළු උෂබයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරනවා. මනුස්ස ලෝකෙ මේ යුද්ධය ඇතිවෙනකොටම ඒ අයට හිතයිශී දේවතාවරු අහස යුද්ධ කරනවා ඒ වගේ. ඒක පේන්නේ මනුස්සයන්ට. හැබැයි මේ දෙන්නගේ ඉෂ්ට දේවතාවරු දෙන්න අහසේ සටන් කරනවා. ඒ වෙලාවේ ඔබේ ඉෂ්ට දේවතාව පරදිනකොට ඔබ ඇතුළු ඔබේ සේනාව පරදිනවා කියව. අපේ බෝසතාණන් වහන්සේ බොහෝම බුද්ධිමත් කොච්චර ඥානවන්තද. තාපසයන් වහන්සේගෙන් අහනවා තාපසයන් වහන්ස මේ යුද්ධෙ සිද්ධ වෙන තීරණාත්මක මොහොතේ. මේ අහසේ දෙවිවරු අතර සිද්ධ වෙන මේ යුද්ධේ. මේ ඉෂ්ට දේවතාවරු අතර අහසේ සිද්ධ වෙන යුද්ධේ කාටවත් පේනවද. මනුස්ස ලෝකෙ කවුරුත් ඒක දකිනවද කියලැහු. ඒ වෙලාවි තාපසයන් වහන්සේ බලල කිව්වා රජතුමනි සාමාන්‍යයේ සේම්පතියන්ටවත් සාමාන්‍යයේ සේනාව කාටවත් ඒක පේන්නේ. හැබැයි යුද්ධ තීරණාත්මක වෙලාවෙදි. අහස දිහා බැලුවොත් ඔබට ඊළඟට ඔබේ ප්‍රධාන සෙම්පතියට ඔය දෙන්නට අහසිද මේක දකින්න පුළුවන්. හැබැයි ඒක දකින්න පුළුවන් යුද්ධ තීරණාත්මක වෙලාවෙ තමන් පරදින්න යන වෙලාවේ අහස දිහා බලපුවාම අහසි පෙනෙයි කළු උෂබයකුයි සුදු උෂබයකුයි අහසේ යුද්ධ කරගන්න. ඒ සුදු උෂබයක් යන ඔබේ ඉෂ්ට දේවතාව. ඔහු පරදින්න යනකොට අහස දිහා බලනකොට ඔබට ඒකත් පෙනෙයි කිව. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවෙ කිව්වා මම දිනනවා කියව. මම ඒ කාන්තෙන් මේ යුද්ධ දිනනවා කියව. දිනනවා කියලා තාපසයන් වහන්සේට බොහෝම සතුටෙන් කිව්වා. තාපසයන් වහන්සේට ස්තුති කරා මේ කාරණා අනාගතයේ වෙන දේවල් දිවසීම් බලල කීවට. අපේ බෝසතාණන් වහන්සේ ආපහු ගියා තමන්ගේ සෙම්පතිය ඇතුළු පිරිසට ගිහිල්ල යුද්ධයට සූදානන් වුණා. මේ යුද්ධයට සූදානන් වෙලා නියමිත දවස යුද්ධ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ ඊතලයක් හදාගත්තා දියමන්ති තුඩක් යොදපු ඊතලයක් සකස් කරගත්තා. මේ ඊතලේ තුඩේ තියෙන දියමන්තිය. මේ ඊතලේ වෙනම අරන්තියා ගත්තා. තියාගෙන තමන්ගේ ප්‍රධාන සෙම්පතියට කීව සෙම්පතිය මේ යුද්ධේ හෙට දවසද යුද්ධ දවස. කිව හෙට යුද්ධේ මෙන්න මේ අසවල් වෙලාවට ආරම්භ වෙනවා. මේ යුද්ධෙදි මෙන්න මේ විදිහට යුද්ධ සිද්ධ වෙන්නේ. තාපසයන් වහන්සේ දැකලා මෙන්න මේ විදිහට කාරණය මට පැහැදිලි කරා. මේ යුද්ධෙදී අපේ සේනාව පැරදීගෙන එනකොට තීරණාත්මක වෙලාවේ ඔබ අහස දිහා බලන්න. දැන් අහස දිහා බලන්න පුළුවන් වෙලාවක් නෙමේ යුද්ධ තීරණාත්මක වෙලාවේ. අවිආයුධවලින් යුද්ධ කරගන්නකොට සේනාවත් එක්ක හැබැයි ඒ අතරි ඔබ අහස දිහා බලන්න කියව. ඒ බලනකොට ඔබට පෙනේ කළු උෂබයකුයි සුදු උෂබයකුයි අහසේ පොරකණව යුද්ධ කරගන්නවා මේ දෙන්න අහසේ. ඒක දකින්නකොටම ඔබ මාව දැනුවත් කරන්න කිය ඔබ මා අසලින් ඉන්න කියව යුද්ධ පිරි සේනාවත් එක්ක. ඔබේ සැනින් මාව දැනුවත් කරන්න කියව. හොඳයි කියලා දැයි යුද්ධ ගියා යුද්ධ ආරම්භ වුණා අර විදිහටම තීරණාත්මක විදිහට මේ යුද පෙරමුණ දෙක අතර බොහෝ විශාල යුද්ධයක් ඇති වෙලා ඒ යුද්ධ තීරණාත්මක වෙලාවෙ තමන්ගේ සේනාව පැරදීගෙන ආපස්සට එනකොට බෝසතාණන් වහන්සේගේ සේනාව පරදින්නම එනකොට සෙම්පති අහස දිහා බැලු. බලනකොට දැක්ක අහසේ විශාල කළු උෂබයෙක් සුදු උෂබයෙක් අහසේ යුද්ධ කරගන්න. සුදු උෂබයාට කළු උෂබයා බොහොම ශක්තිමත් විදිහට පහර දෙනවා. සුදු උෂබයා පරදින්න එනවා. ඒ වෙලාවේ සෙම්පති අපේ බෝසතාණන් වහන්සේට දැනුම් දුන්නා රජතුමනි අහස දිහා බලන්න කිව්වා අන්න අර කාරණේ පේනවා කිව්වා අහසේ. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් අරගෙන දියමන්ති තුඩ යොදපු ඊතලේ අරගෙන අහසට අර කළු උෂබයා ඉලක්ක කරලා හරියටම අහසේ කළු උෂබයට විද්දා. ඒ ඊතලේ වැදුනා කළු උෂබයා එහි මැදගෙන වැටුණා සුදු උෂබයා බලවත් වෙලා කළු උෂබයා අහසේ පැරැද්දුවා. මේ සිදුවීම වෙනවත් එක්කම නොසිතන විදිහට මේ රජ්ජුරුවන්ගේ සේනාව ශක්තිමත් ආයි නැගී සිටියා. අනිත් විරුද්ධ රජ්ජුරුවන්ගේ සේනාව
එහෙම පරාජය වෙලා ආපස්සට පස්සෙන් පස්සට පැරදීගෙන පසු බෑගෙන ගිහිල්ලා ඔවුන් පැරදුනා. අපේ බෝසතාණන් වහන්සේ යුද්ධෙ ජයගත්තා. එතකොට මෙන්න මේක ජාතක පොත් වහන්සේගේ මේ ඉතිහාසයන සිදුවීම. එතකොට බලන්න වෙන්න තිබ්බදේ තමයි අර තාපසයන් වහන්සේ බලලා කියපුදේ. ඔහු අනාගතයේ පේන හිත දියුණු කරපු තාපසේ ඒක තමයි වෙන්න තිබ්බදේ. හැබැයි වෙන්න තිබ්බදේ නුවණැති වීරියවන්ත ප්‍රඥාවන්ත බෝසතාණන් වහන්සේ ඒක වෙනස් කරා. ඒ නිසා පින්වතුනි වීරියවන්ත කෙනෙකුට වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ කාරණේ මං ඔබට ගත්තේ අපි දන්නවා සමහර අය කොහෙන් හරි එක්කෝ කේන්දරයක් බලලා වෙන්න පුළුවන්, කවුරු හරි කියපු දෙයක් වෙන්න පුළුවන්, අනාවැකි කියපු දෙයක් වෙන්න පුළුවන්. සමහරු කරදර විපත් එනකොට හැම තැනම දුවනවනේ. දේවාල ගානේ දුවනවා, කේන්දරේ උස්සගෙන දුවනවා. එක තැනකින් දෙතනකින් නෙමෙයි. කවුරු හරි කියනවා අන්න අතන හොඳයි. එතනට දුවනවා. අන්න අතන අනේ හරියට හොඳටම කියන බලාගෙන හිටියා එතනටත් දුවනවා. මේ වගේ හතර අතේ දුවනවා. එතකොට එහෙන් කවුරු හරි කියන මෙන්න මෙහෙම වාට කරදර වෙන්න තියෙනවා, ඉස්සරහට මෙන්න මෙහෙම විපත් වෙන්න තියෙනවා, මෙහෙම මාරකයක් තියෙනවා. කියපු ගමන් ඒක පිළිගන්නවා. දැන් ඒක වෙන්න කලින් හිත හදා ගන්නවා. ඉවරයි, දැන් වැඩක් නැහැ. ඔන්න දැන් කරදර ගොඩක් වෙන්න තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වෙන්න තියෙන දේවල් වෙනස් කරගෙන අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන වීරියෙන් ජය ගන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. ඔය වගේ විද්‍යාවන් ජ්‍යොතිෂය වේවා යම් ඕනම දෙයක් මේ ලෝකේ කාලෙන් කාලෙට නොයෙක් විදිහේ ශාස්ත්‍ර තිබිලා තියෙනවා. දැන් ඔබ හිතන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ උපදිනකොට නම් තියෙන බමුණෝ 108 දෙනෙක් ගෙන්නවා. නම් තියෙන දවසේ. ඒ අතරේ බමුණෝ අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන ඒ කාලේ තිබිලා තියෙන එක එක ශාස්ත්‍ර අංග ලක්ෂණ ශාස්ත්‍රය. මහා පුරුෂ ලක්ෂණ මේ අංග ලක්ෂණ පරීක්ෂා කරලා ඇඟිලි දෙකක් උස්සලා කිව්වා මේ කෙනා නම් ඒකාන්තේ ගිහි ජීවිතේ රැඳුනොත් සක්විති රජෙක් වෙනවා. හැබැයි බැරි වෙලාවත් ගිහි ජීවිතය අතහැරියොත් ඒකාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා. දැන් මේ බොරුද? ඒ තමයි අංග ලක්ෂණ ශාස්ත්‍රයට අනුව ඔහු ගැන කියපු අනාවැකි අනාගතය ගැන. ඒ අතර කොණ්ණඤ්ඤ කියන කෙනා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට ඊටත් වඩා ඊටාම සියුම් දේවල් හොඳින් ග්‍රහණය කරගත්ත කෙනෙක්. ඔහු උඩින් පල්ලෙන් බලලා ඇඟිලි දෙකක් කිස්සුවේ නැහැ. ඔහු හොඳට බැලුවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටලා තියෙන කොයි විදිහටද. පුංචි බෝසතාණන් වහන්සේගේ දක්ෂිනාරුතව කරකැවිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙලා තියෙන්නේ. එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ඒකාන්තෙන් ගිහි ජීවිතය අතහරිනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඊළඟට ඔබ හිතන්න ඊටත් කලින් අසිත තාපසයන් වහන්සේ ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉපදුනාට පස්සේ වන්දනා කරා මහා පුරුෂ ලක්ෂණ දිහා බැලුවා. බලලා මේ කෙනා ඒකාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. මේ තාපසයන් වහන්සේ වන්දනා කරා. එහෙනම් අපිට පේනවා ඒ කාලෙත් අංග ලක්ෂණ ශාස්ත්‍රයෙන් වේවා යම් කිසි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් අය හිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වංගීස කියලා ස්වාමීන් වහන්සේ නමක් ගැන තියෙනවා. උන්වහන්සේ යම් කිසි මන්ත්‍රයක් දැනගෙන හිටියා කියනවා. ඒ කියන්නේ පැවිදි වෙන්න කලින් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා. ඒ කාලේ පැවිදි වෙන්න කලින් ගිහි කාලේ මන්ත්‍රයක් තිබිලා තිනේ. මන්ත්‍රය කියලා මිනි ඔලුවකට තට්ටු කරනවා. තට්ටු කරාට පස්සේ ඔහු ඉපදිච්ච තැන හරියට කියන්න පුළුවන්. මිනිස්සු මැරිච්ච අයගේ මිනිඔලු අරගෙන එනවා මේ කෙනා ළඟට. ඇවිල්ලා කියනවා අනේ මේ අපේ මැරිච්ච තාත්තා, අපේ මැරිච්ච සීයාගේ හිස් කබල. අනේ යා කොහෙද ඉපදිලා ඉන්නේ? ඔහු ඒ මන්ත්‍රය කියලා ඒකට තට්ටු කරලා කියනවා මේ කෙනා අසවල් තැන ඉපදිලා ඉන්නේ. එතකොට ඒ කාලේ ඔහුට තිබිච්ච මොනවා හරි මන්ත්‍රයකින් ඒක ශාස්ත්‍රයක්.
බුදුරජාණන් වහන්සේ ළඟටත් ඔහු ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේ විදිහට ඕන කෙනෙක් මැරුණට පස්සේ ඉපදිච්ච තැන කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහුගේ දක්ෂතාවේ ප්‍රදර්ශනය කරනවා. ඔහු මිනිඔලු අර කීපයකට හිස්කබල් කීපයකට ඔහු අර මන්ත්‍රී කියලා තට්ටු කරලා කියනවා මේ ආසවල් තැන ඉපදිලා. මේ ආසවල් තැන ඉපදිලා. බුදුරජාණන් වහන්සේ මන්තර ඕන්නේ උන්වහන්සේ දිවසින් දකිනවා. උන්වහන්සේ තින චුතූපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවණ. බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයෙන් දකිනවා ඔහු කියන එක ඇත්ත. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ චුතූපාත ඥානයෙන් දකිනදේ අර පුද්ගලයා මන්තරයකින් අර හිස්කබලකට තට්ටුවක් දාල ඔහු කියනවා. බුදුරජාණන් වහන්සේ තවත් හිස්කබලක් ගෙන්නල දුන්නා මෙන්න මේ කෙන ඉපදිච්ච තැන පුළුවන්නම් කියන්න. දැන් ඔහු අර මන්තරය කියලා තට්ටු කරා නෑ කියාගණ්ඩ බෑ. ස්වාමිනී මං ආයුත්සාහ කරන්නම් කියලා තව පාරක් මන්තරී කියලා තට්ටු කරල බැලුවා මන්තරී වැඩ කරන්නේ. තවත් සැරයක් උත්සාහ කරා. හරියන්නේ. ස්වාමීනී උබවහන්සේ ඉදිරියේ කවදාවත් මගේ ශාස්ත්‍රයේ කිසිම තැනක මෙහෙම වෙලා නෑ. නමුත් මේ හිස් කබල නං මේ කෙනා ඉපදිච්ච තැන මට කියාගන්න බෑ කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පුද්ගලයා ඉපදිලා නෑ පිරිනිවන් පාලා මේ පිරිනිවන් පාපු මහරහතන් වහන්සේ නමකගේ මේ හිස් කබලක්. එතකොට බලන්න අර පුද්ගලයාගේ ශාස්ත්‍රයේ හරි ඔහුට කියාගන්න බැරි වුණ. මොක දේකෙන ඉපදිලාන්නේ. හැබැයි ඔහු ඇහුවා අනේ ස්වාමීනී ඉපදෙන්නේ නැති ක්‍රමයක් ආයමත් උපදින් නැති ක්‍රමයක් ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ක්‍රමේ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුළයි. ඒ ධර්මයට පැමිණෙන් අර පුද්ගලයා අර සියල්ල අතහැරලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ හිස් කබල්වලට තට්ටු කර ශාස්ත්‍ර කිය හිටියේ නෑ. සීල සමාධි ප්‍රඥා වැඩුවා භාවනා කරා නිවන් අවබෝධ කරගත්තා. ඉපදීමෙන් මිදෙන මාර්ගය හොයා ගත්තා. මේ බුද්ධ ශාසනී වැඩ හිටිය රහතන් වහන්සේ නම. එතකොට අපිට පේනවා ඒ අතීතෙ පවා බුදු හාමුදුරු වැඩ හිටිය කාලෙ පවා. ඒවැනි ශිල්ප ශාස්ත්‍ර තිබිලා තියෙන අනාගතය ගැන මැරිච්ච කෙනෙක්කු ඉපදිච්ච තැන හොයනේවා ඊළඟට බලන්නර මාකන්දයාගේ අම්ම තාත්ත දෙන්න. අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ වැඩම කරනකොට සිරිපතුල් සටහන් සාමාන්‍යින් බුදුරජාණන් වහන්සේ නමක් වඩිනකොට සිරිපා සටහන් පොළොවේ පිහිටන් නැමැකිලෑන. ඒ ආශ්චර්ය මධ්‍යයක්. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මේ ඔබ මම අපි කාගෙත් යටිපතුලක් වගේ නෙමේ. දැන් අපි යටිපතුලක් පොළොවේ තිබ්බහම මුළු පොළොවම ස්පර්ශ වෙන්නේ නෑනේ. ඊළඟට අපි අඩිය තියෙනකොට කොච්චර ගල් තැලුම් ඇති වෙලා ඇති උල් කෑලි යනෙනවා කටු ඇනිලා ඇති ඔබට. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සමයි සුප්පතිට්ටිත පාද සමානයි. උන්වහන්සේගේ සිරිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම්වලුවලින් යුතු චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. මංගල ලකුණු පිහිටලා තියෙනවා. ඒ උතුම් සම්බුදු සිරිපතුල පොළොවට ලංකරනකොටම පොළොවේ තියෙන උස්තැන් යටට යන. වලවල් උඩට මතු වෙනවා. කුණුරොඩු කැටකැබලි උල් කැබලි කටු හුළගෙන් විසිරිලා ගියා වගේ සිරිපතුල තියෙන තැනින් විසිරිලා සිරිපතුල තබන තැන පමණක් පිරිසිදු භාවයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලක් මහපොලෝ පිළිගන්නේ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ ආයමත් ඉදිරියට වඩිනකොටේ සිරිපතුල පොළොවෙන් ඔසවනවා සමගම පෙර තිබූ විදිහටම ආයම සකස් වෙනවා. අර උඩට මතු වෙලා පුතැන් ආයමත් කලින් තිබ්බ විදිහට යටට යනවා. කටු කුණුරොඩු ආයමත් එතනට කලින් තිබිච්ච විදිහට ඇවිල්ල සිරිපා සටහන මැකෙනවා. ඒකට එක හේතුවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා මේ මහපොලෝ මත ඇවිදගෙන යන අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සත්වයන්ගේ කෙලෙස් සහිත සතුන්ගේ පා සටහන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් නොපෑගේවායේ සත්වයන්ට ඒ අය ගැන අනුකම්පාවෙන්
පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පවා වන්දනා කළ යුතු පූජනීය දෙයක්. පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට පාරිභෝගික පරිහරණය කරපු බුදුහාමුදුරන්ගේ සිරිපා සටහන් අපි වන්දනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් පුද්ගලයෙකුට යම් කෙනෙකුට නිවන් අවබෝධයට ධර්ම අවබෝධයට ඒ කෙනා යොමු කරගන්න අවශ්‍ය වුණහම සුළු මොහොතක් හෝ සිරිපා සටහන පොළොවේ නොමැකී පවතීවා කියලා අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරන. අන්නේ විදිහට තමයි එදා මාගන්දියාගේ අම්මා තාත්තා දෙන්න තමන්ගේ දුවට සුදුසු ස්වාමියෙක් හොය හොයා දෙන්න ඇවිදගෙන යනකොට බෝසතාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මාගන්දියාගේ අම්මා තාත්තා දෙන්න සෝවාන් වෙන්න පින තියෙන දෙන්නේ. සසර පින් තියෙනවා. මේ දෙන්න ධර්මාවබෝධයට යොමු කරගන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පොළොවේ ටික වෙලාවක් නොමැකී පවතින අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරලා ඒ පා සටහන් අවසන් වෙන තැන උන්වහන්සේ ගහක් යට විවේකීව සමාපත්තියෙන් වැඩ හිටියා. අර මාගන්දියාගේ අම්මා තාත්තා ඇවිදගෙන යනකොට මේ පියවර සටහන් දැක්කා. පා සටහන් පොළොවේ පිහිටලා තියෙන පා සටහන් ඔස්සේ දැක්ක ගමන් මේන් බලන්න මේ පා සටහන් මේ නම් සාමාන්‍ය කෙනෙක්ගේ නෙවෙයි. මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්ගේ මහා පින්වන්තයෙක්ගේ මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙකුගේ පා සටහන් මේ. අනේ අපේ දුවට මේ වගේ පින්වන්තයෙක් හොයාගන්න පුළුවන් නම් අපි යන් ඒ උත්තමයන් වහන්සේගේ පා සටහන් ඔස්සේ කියලා. ඒ පා සටහන් බලාගෙන ඒ පා සටහන් වලින් පියවරෙන් පියවර බලාගෙන ඉදිරියට යනකොට පා සටහන් අවසන් වෙන තැන ගහක් යට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ මේ අය දන්නේ නෑ මේ දැන් බලන්න හැබැයි ඒ අය දැනගෙන හිටියා අංග ලක්ෂණ ශාස්ත්‍රයේ අර පා සටහන් ඔස්සේ පියවර සටහන ඔස්සේ හරියටම කිව්වා මේ කෙනා මහා පින්වන්තයෙක් මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. හැබැයි බුදු කෙනෙක් කියලා අඳුනගත්තේ නෑ. ඒ නිසායි ගිහිල්ලා උන්වහන්සේට කිව්වා ඔබ මහා පින්වන්ත මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්නේ. ඔබ ඇයි මේ කසාවත් දරාගෙන ඔබ මෙහෙම ඉන්නේ? අපිට ලස්සන දුවෙක් ඉන්නවා. අපිට මේ තරම් දේපල තියෙනවා. ඕ අතහැරලා එන්න අපේ දුව විවාහ කරගන්න. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත අසූචි පිරිච්ච කලයක් බඳු මේ කුණු ශරීරයක් පාදයෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියව. මෙන්න මේ වචනයට අර අම්මා තාත්තා දෙන්නගේ ඇස් සැරුණා. ස්වාමීනි මේ කය ගැන ඒ තරම් අවබෝධයක්. අනේ අපිට ඒ ධර්මයේ කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ බණ අහලා මාගන්දියාගේ අම්මා තාත්තා දෙන්නම ධර්මය අවබෝධ කරා. හැබැයි තමන්ගේ කයට තමන්ගේ රූපයට තමන්ගේ ශරීරයට ගරහා කළා කියලා මාගන්දියා පස්සේ වෛර බැඳ මේ ආරංචියට. බලන්න එතනදී බුදුරජාණන් වහන්සේ අය යොමු කරගත්තේ ඒ පා සටහන් පියවර සටහන් ඔස්සේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මීට අවුරුදු 2500 ගානකට පෙර ඔය වගේ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ එක එක නොයෙක් තිරස්චීන විද්‍යාවන් හැටියට හරි එක එක හැකියාවන් තිබිච්ච දේවල් ලෝකෙ තිබිලා තියෙනවා. හැබැයි ඒවා නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි. ඒවැන් යම් කිසි අනාගතය ගැන කියලා තියෙනවා වෙන්න තියෙන දේවල් ගැන කියලා තියෙනවා. හැබැයි ඒ ඔස්සේ නිවන් දකින මාර්ගයක් නෑ. නිවන් දකින මාර්ගයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ළඟයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් සහිත සත්වයන්ගේ හිත් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්කමයි. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි. කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ නිවන් මඟ යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානේ වඩාගෙන සිහිය දියුණු කරගෙන මේ යන නිවන් මඟ. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල වීරියවන්ත කෙනාට වෙන්න තියෙන දේ වළක්වන්න පුළුවන්. මාරක ජය ගන්න පුළුවන්.
ඔය කියන අපල උපද්‍රව වෙන්න තියෙන දේවල් ඔක්කොම අනිත් පැත්ත හරවගෙන කුසලයේ බලවත් කරගෙන ජයගන්න මාර්ගය මේ බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරු පෙන්වන්නේ. ඒ නිසා ඔබේ අනාගතය ගැන කවුරු මොන විදිහට මෙන්න මෙහෙම වෙන්න තියෙනවා, මෙහෙම වෙන්න තියෙනවා, ඉස්සරහට මෙහෙම වෙන්න තියෙනවා. ඒක දැනගන්න. හැබැයි ඒක දැනගත්තට පස්සේ මානසිකව වැටෙන්න එපා. වීරිය වඩන්න, කුසල් බලවත් කරන්න. කුසල් බලවත් වෙනකොට අකුසල් යටපත් වෙනවා. ඒ නිසා මේ හිත දියුණු කරගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරම් ධනාත්මකව හිතන්න. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි මේ හිත මනාකොට දියුණු කරගත්තොත් අර ඈතින් පේන හිමාල පර්වතේ පවා චිත්ත බලයෙන් වෙන් කරන්න පුළුවන් කියනවා. ඒ තරම් මේ හිත දියුණු කරගත්තොත් ඒ චිත්ත ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා මේ හිත තුළ තමාගේ හිත ඇතුළෙම තියෙන රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශයන් ප්‍රහාණය කරගෙන මේ දුක ජයගන්නවා කියන එක වීරියවන්ත කෙනාට කරන්න පුළුවන්. මහණෙනි වීරිය අතහරින්න එපා. වීරිය වඩන්න. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන ගැන හිතන්න. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අපිට දේශනා කරේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යයි, මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදිත, අප්‍රමාදීව කුසල් වඩන්න. වීරිය, අප්‍රමාදී භාවයේ. අපි ධර්මයේ මේ වීරිය ගැන කතා කරනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. දැන් අපිට ඉපදිලා තියෙන අකුසල් තියෙනවා. ඒවා ප්‍රහාණය කරන්න වීරිය ගන්න ඕනේ. නූපන් අකුසල් තියෙනවා. ඒවා නූපදවල යටපත් කරලම දාන්න වීරිය ගන්නට ඕන. යම් මට්ටමින් හරි ඔබ උපදවාගත්ත පිනක් කුසලයක් තියෙනවා නම් උපන්නා වූ කුසල් බලවත් කරන්න වීරිය ගන්න. ඒවා දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරන්න. ඔබේ ජීවිතය තුළ ඔබට තාම හරියට පන්සිල් ටික රැක ගන්න බැයි නම් අන්න නූපන් කුසල් ඒ කුසල් උපදවා ගන්න. කොහොම හරි දිවිහිමියෙන් පන්සිල් රකින්න උත්සාහ කරා. පොයිට උපෝසත සීලයක් සමාදන් වෙන්න. ගෙදර බුදුන් අදින්න 3 සූත්‍රය කියන්න. ඒ පිරිත් කියනකොට ඒවේ අර්ථ විමසන්න. පින්වතුනි රතන සූත්‍රය බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ ඇතුළත් සත්‍යක්‍රියාව. ඒ දේශනාවෙන් ආශිර්වාද විතරක්ම නෙමෙයි. බුදුගුණ සිහි කිරීමෙන් බුද්ධානුස්සතිය භාවනාව. ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුස්සතිය භාවනාව. සංඝගුණ සිහි කිරීම සංඝානුස්සතිය භාවනාව. ඊළඟට ඔබ හිතන්න කරණීයමිත්ත සූත්‍රය අපි ගෙවල් වල කොච්චර කියනවද? ආච්චිලා සීයලා කටපාඩමින් කියෝගෙන යනව බහලා ඇති. හැබැයි සමහරුන්ගේ ඇහුවොත් ආච්චි මොනවද ඔගේ තියෙන්නේ කියලා. ඔය කියපු සූත්‍රයේ ඔය පිරිතේ මොකක්ද තේරුම? ඒක නම් දන්නේ නැහැ පුතේ කියයි. බොහෝ දෙනෙක් බුදුගුණ නමේ තේරුම දන්නේ නැති බෞද්ධයෝ ඉන්නවා. කරණීයමිත්ත සූත්‍රේ පුරාම තියෙන්නේ ලෝක සත්වයාට මෛත්‍රිය වඩන හැටි. මනුස්සයන්ට විතරක් නෙමෙයි සබ්බේ සත්තා සියලු සත්වයන්ට පෙනෙන නොපෙනෙන අහසේ පොළොවේ ජලයේ සිටින උද්දං අදෝච තිරියංච උඩ යට හාත්පස මේ සෑම දිසාවකම සියලු සත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතතයි සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රියයි පතුරවන්නේ. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ, මහන්තාවා මහත ශරීර ඇති සත්වයෝ, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ, රස්ස කුඩා සත්තු, අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු, දිට්ඨාවායේ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු, ඒ සෑම සතෙක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. ඒ සියලුම සත්වයන්ට මෛත්‍රී වඩන භාවනාවල් හිත වැඩෙන කුසල් වැඩෙන පින අතර අග්‍රම පින මෛත්‍රිය. ඒ නිසා පින්වතුනි නෝපන් කුසල් උපදවන්න. ඔබේ තියෙන කරදර, අපල, උපද්‍රව, වෙන්න තියෙන දේවල්, විපත් ඔය ඔක්කොම යටපත් කරගන්න පුළුවන් කුසල් බලවත් කිරීමෙන්. මෛත්‍රිය වඩන්න. හොඳට පන්සිල් රකින්න. නිතර බුදුන් අදින්න. පිරිත් කියන්න. ඒ පිරිත්වල අර්ථ මෙනෙහි කරන්න. දවසකට බණක් දෙකක් අහන්න. ඒ අහන ධර්මයේ අර්ථ විමසන්න. තමන්ගේ ජීවිතයේ ඔන්න ඔය විදිහට කුසල් බලවත් කරමින්, උපන්නා වූ කුසල් බලවත් කරමින්
නූපන් කුසල් උපදවනකොට නූපන් අකුසල් නූපදන විදිහටම යටපත් වෙලා යන උපන්නාව අකුසල් ප්‍රහාණය වෙලා යන කුසල් බලවත්වෙනවා. එතකොට අකුසල විපාක දෙන්න සූදානං වෙච්ච අකුසල් පවා යටපත් වෙලා යන කුසල් බලවත්වෙනකොට. ඒ නිසා කුසල් බලවත් කරලා අකුසල විපාක යටපත් කරගන්න පුළුවන්. පිංහතුනී වෙන්න තියෙන දේ වලක්ව ගන්න පුළුවන්. ඔබ අහලා ඇති දීගායු කුමාරය ආයු වඩ්ඩන කුමාරය ගැන. ආයු වඩ්ඩන කුමාරය කියන්නේ පුංචි වයසේ මාරකයක් තිබ්බා. ඒත් අනාගතයේ දකින තාපසේ තමන්ගේ ශාස්ත්‍රයට අනුව මේ ළමය පුංචි කාලෙම කිය මේ ළමය දවස් 7කින් මැරෙනවා. ඒ අම්ම තාත්ත දරුව වඩාගෙන අඩාගෙන දුවගෙනාව ජේතවනයට බුදුරජාණන් වහන්සේට මේ පුංචි පුතා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණී බුදු ඇසින් දැක්කා. මේ දරුවට ආවිෂනෑ. දවස් 7කින් මේ දරුවා යක්ෂයෙක් ගොදුරු කරගන්න. ඒ තමයි වෙන්න තිබ්බදේ. මාරකයක් කියන්නේ ජීවිත අනතුරක් කර්ම විපාකයක් බලවත් වෙලා පුංචි වයසෙම දරුවගේ ජීවිතේ නැතිවෙන්න තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟ උත්තරී තියෙනවා. කර්ම විපාක ජයගන්න මග තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා දින 7ක් මේ දරුවා තියාගෙන පිරිත් කියන්න එක දිගට. පිරිත් මණ්ඩපයක් හදලා දරුවා මැද තියාගෙන ස්වාමීන් වහන්සේලා වඩම්මලා ගමේ මිනිස්සුන්ගේ උදව් ඇතුව දින 7ක් පුරාම එක දිගට පිරිත් කිව්වා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරලා දෙවියන්ට පින් දුන්නා. දරුවා වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීගායුකෝ භවಂತಿ. එදා දරුවට නම තිබ්බා ආයු වඩ්ඩන කුමාරයා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ දරුවා අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ මාර්කේ ගෙවුණා කියලා. හැබැයි මේක පිරිත් කියලා කර්ම විපාකේ මේ මැරෙන්න හිටපු දරුවෙක් යක්ෂයෙකුට ගොදුරු වෙන්න හිටපු දරුවෙක් බේරුණා කියලා අපි ඔය කතාව අහලා තියෙනවා. හැබැයි මේක කොහොමද වුනේ? ධර්මයේ තියෙනවා දින 7ක් පුරා පිරිත් කියනකොට දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා පිරිත් ඇහුවා. යොදුන් ගානක් දසදහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ අතුරු සිදුරු නැතුව අහසේ පිරීලා පිරිත් අහනවා. අර යක්ෂයාට දරුවට ලං වෙන්න බැරි වුණා දවස් 7ක් යනකම්. ඒ මාර්ගයේ ගෙවිලා ගියා. ඒ දින කීපේ තමයි ඒ අමනුෂ්‍යයට දරුවා ගොදුරු කරගන්න තිබ්බ අවස්ථාව. ඒ අකුසල විපාකයේ ශක්තිය යටපත් වුණා, පින බලවත් වුණා. එතකොට අපිට පේනවා මේ විදිහට කෙනෙක්ගේ ජීවිතේ වෙන්න තියෙන විපත් කරදර වුණත් කුසල් බලවත් කරලා යටපත් කරලා ජය ගන්න පුළුවන්. ඒ නිසා මාර්ගවලට බය වෙන්න එපා, අපල උපද්‍රව වලට බය වෙන්න එපා. මේ ධර්මයේ තියෙන ධර්මයේ හැසිරෙන්න, හොඳට සීල් රකින්න, හොඳට පින් කරන්න, හොඳට බණ භාවනා කරන්න, මෛත්‍රිය වඩන්න, කුසල් බලවත් කරන්න, තමන්ගේ ජීවිතේ මෙලවත් ජයගෙන පරලොවත් ධර්මයේ වඩාගෙන සුගතිගාමීව නිවන කරා යන මාර්ගයට යා ගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා. නිවන් අවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් පින්බර දායකත්වය දරූ ඇමරිකාවේ පෙන්සිල්වේනියාහි පදිංචි ඉන්ද්‍රා සමරතුංග මහත්මිය, උපාලි සමරතුංග මහත්මයා යන පින්වත් දෙපළ දූදරුවන් පවුලේ හැම දෙනාටම සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදෙම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. එයාගේ ප්‍රධාන අරමුණ තමයි මීට මාස 3කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු රෙජිනෝල්ඩ් රාජසිංහ ධර්මදාස මහත්මයා ඇතුළු නමෙන් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සියලූම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ මිය පරලොවගේ ඥාතීන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. චමින්ද සමරතුංග මහත්මයාගේ දෙසැම්බර් 4 වෙනි දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් ඒ පින්වතුන් සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගිලන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දහවල දාන ආදී පින්කම්
සිදු කරන්න බාරගෙන පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ පුණ්‍යානුභාව බලයෙන්ුත් ඒ හැම දිනාටම උතුම් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම සැලසේවා කියන ආශිර්වාදයත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සුවපත් භාවයේම ලැබේවා කියන ආශිර්වාදය උපාලි සමරතුංග මහත්මයාටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත් ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ පූජනීය ගලිගමී ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට සිත ප්‍රාර්ථනා කිරීම ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද කිරීම අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා මේ ධර්මානුශාසනාවත් නිවන් අවබෝධයට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට මාස 3කට පෙර පරලෝසපත් රෙජිනෝල් රාජසිංහ ධර්මදාස මහත්මයා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ පෙන්සිල්වේනියාහි පදිංචි ඉන්ද්‍රා සමරතුංග මහත්මිය සහ උපාලි සමරතුංග මහත්මයා ඇතුළු දරුදැරියන් හා සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා